समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥා නාලිකාව තුළින් ලෝකේ පුරා විශ්‍රවා හරින ධර්මදේශනා අතරින් තවත් එක් ධර්මදේශනයක් සඳහා පින්බර දායකත්වය හක්මන කුඹල්ගොඩ ලියනගේ පවුලේ දූ දරුවන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් මෙම උතුම් ධර්ම දානය සඳහා දායකත්වය දරා තිනවා. අරමුණ හක්මන කුඹල්ගොඩ නාරංගස්සේන නිවසේ විසූ දිවංගත විශ්‍රාමලත් පාඨශාලාචාර්ය එම්.එල්. පියදාස පින්වත් පියාණන් වහන්සේට මැතිණිය වන පින්වත් මෑණියන් වහන්සේට දයාබර දියණියට මේ පින් අනුමෝදන් වී ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. පරලොව සපත් වූ පින් කැමති සියලුම ඥාති වර්ගයාටද මේ පින් අනුමෝදන් වී ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින ලෝකවාසී සැමට මේ කුසලයේ බලයෙන් වහවහ නිදුක් නිරෝගී සෙත් ශාන්තිය උදා වේවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය ධර්ම දානයක් කරමින් ධර්ම දේශනා කරන ගෞරවනීය පින්වත් අපවණේ අරිද්ද ස්වාමින් වහන්සේට අප සියලුම දෙනා දේශනාවට සවන් දීමෙන් රැස් කරගත් සියලුම කුසල අනුමෝදන් වේවා. මේ භවයේදීම ප්‍රාර්ථනීය බෝධිහිකින් සුවසේ වහවහ නිර්වාණ අවබෝධය ලැබීමට මේ පින් හේතු වාසනා වේවා. සද්ධර්මය ශ්‍රවණය කළ සියලුම දෙනාටත් මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලැබ උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ සියලු කුසලයන් හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ලැබිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය විශේෂ කරගනිමින් ධර්ම දේශනාවක් පවත්වන්නට හැටියට. බුදුරජාණන් වහන්සේ දුකයි කියලා දේශනා කළා නම් යම් ධර්මයක් ඒ ධර්මය මේ පංච උපාදානස්කන්ධය තුල ඇතුළත්. රූප උපාදානස්කන්ධ දුක්ඛ, වේදනා උපාදානස්කන්ධ දුක්ඛ, සංඥා උපාදානස්කන්ධ දුක්ඛ, සංස්කාර උපාදානස්කන්ධ දුක්ඛ, විඥාන උපාදානස්කන්ධ දුක්ඛ, පංච උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වෙන් වශයෙන් ගත්තත් උපාදානයේ දුකක් හැටියට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම එකට එකතු කරලා ගත්තත් ඒක දුකක් හැටියට. එහෙනම් කොහොම පැවතුනත් දුකයි කියන කාරණය තමයි තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එහෙනම් මේ දුකෙන් නිදහස් වීම නම් රූප උපාදානස්කන්ධ දුක්ඛානං උපාදානය අතහැරියොත් දුකක් නැහැ. වේදනා උපාදානස්කන්ධ දුක්ඛ එහෙනම් වේදනාව නොපවතින තැන දුකක් නැහැ. සංඥා උපාදානස්කන්ධ දුක්ඛ එහෙනම් සංඥාව නොපවතින තැන දුකක් නැහැ. එතකොට පවතින තැන දුකයි නම් නොපවතින තැන දුකක් නැහැ. සංස්කාර උපාදානස්කන්ධ දුක්ඛ එහෙනම් සංස්කාර උපාදානේ නැති තැන දුකේ නිමාව දුකක් නෑ. විඥාන උපාදානස්කන්ධ දුක්ඛ එහෙනම් උපාදානේ නැති තැන ඒ කියන්නේ පැවැත්මක් නැති තැන
විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ නැති තැන දුකක් නැහැ කියන එක. එහෙනම් පවතිනවා නම් දුකයි. නොපවතිනවා නම් දුකක් නැහැ. එහෙනම් අපි අවබෝධ කරගන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය. උපාදානෙට යන්නේ ඇයි? උපාදානෙට යන්නේ ඇලීම හින්දානේ. ඒ ඇලීමට කියන්නේ තෘෂ්ණාව කියලානේ. එහෙනම් තෘෂ්ණාව කියන්නේ samudāri සත්‍යයි. දැන් අපි මේ තුලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා නම් අපි ආපස්සට පොඩ්ඩක් එනවා. මොකද්ද? දැන් උපාදානේ රූප උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් උපාදානේ දුකයි. එහෙනම් උපාදානේ නැති කරගන්න නම් මොකද්ද නැති කරන්න ඕනේ? නැති කරන්න ඕනේ තණ්හාව. එයි තණ්හාව ප්‍රත්‍යයයි උපාදානෙට. තණ්හාව උපකාරයි උපාදානෙට. තෘෂ්ණාව නිසා උපාදානය පවතිනවා. උපාදානයට හට ගැනීමේ ආසාවක් හොයල්මක් උපාදානෙට නැහැ. තණ්හාව උපාදානෙ උපදවන්නෙත් නැහැ. තණ්හාව නිසා උපාදානෙ හට ගන්න බව උපාදානය දන්නේ. හැබැයි තණ්හාව හැර උපාදානය හට ගන්න තවත් ධර්මතාවයකුත් නැහැ. එහෙනම් දැන් අපි චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරලා බැලුවොත් දැන් රූප උපාදානස්කන්ධ දුක්ඛ. සත්‍ය වශයෙන්ම උපාදාන කර ගැනීම දුකයි. කොහොමද දුක් වෙන්නේ? අධ්‍යාත්මික හා බාහිර රූප. අධ්‍යාත්මික හා බාහිර රූප කොහොමද දුක් වෙන්නේ? දුක් වෙන්නේ ඇතිව නැති වෙන හින්දා. ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඒ හින්දා දුකයි. ඒතර ඇති වෙනව නැති වෙනව කියන්නේ අනිත්‍ය ස්වභාවය. ඇති වෙනවා ඇති වෙනසනේ නැති වෙනවා. නැති වෙනවා නම් දුකයිනේ. ඇති වෙනවා නම් ඒ දුකයි. එයි ඒතර පවතිනවනේ. ඉතින් බලන්නකො. දැන් ඇති වෙනවා නම් ඒ දුකයි නැති වෙනවා නම් ඒ දුකයි. ඒ කියන්නේ ඇතිව නැති වෙන ස්වභාවය. දැන් හටගත්තොත් ඒ දුකයි හට ගන්න සනේ නැති වෙන ඒකත් දුකයි. එහෙනම් දැන් හට ගන්න ස්වභාවය නැති කළාම දුකක් නැහැ. එහෙනම් රූපේ උපාදාන කරගෙන ඉන්න තාක්කල් තමයි හටගන්නේ. ඒ රූපේ උපාදාන කරගන්නේ තෘෂ්ණාව නිසා. ඇලීම නිසා. ඒතර ඇලීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන samudāri සත්‍යයි. එයි ඇලීම නැත්තම් උපාදානයක් නැහැ. උපාදානයක් නැත්තම් දුකක් නැහැ. දැන් එතකොට දුකට හේතුව උපාදානයට හේතුව තණ්හාවයි. ඒතර තෘෂ්ණාව කිව්වේ එතකොට තථාගතයන් වහන්සේ පෙන්වන දුක්ඛාර සත්‍ය ඒකාර සත්‍ය දුක්ඛ සමුදයාර සත්‍ය. හේතු ආර්ය සත්‍ය. එයි බලන්නකො පොඩ්ඩක් කල්පනා කරලා සිත යම් තැනක ඇලුනොත් එතන නෙමේද උපාදාන වෙන්නේ කියලා. එතන උපාදාන වෙනවා. උපාදානය කියන්නේ ග්‍රහණය දෙඩි වෙනවා. ග්‍රහණය තදින් බොහොම තදයි. තදින් ග්‍රහණය කරනවා. ඒකට තමයි උපාදානය කියන්නේ. ඒතර තදින් ග්‍රහණය කරන්නේ කොතනද? සිත ඇලෙන තැනනේ. සිත නොඇලෙන තැන තදින් අල්ලා ගැනීමක් නැහැ. තදින් ග්‍රහණය කිරීමක් නැහැ. තදින් බැඳීමක් නැහැ. එහෙනම් ඇලෙන තැන. ඒතකොට ඇලෙන තැනින් අයින් කරන්න ඕනේ. ඒතකොට එහෙනම් ඇලෙන තැන අයින් කරන්න නම් ඒ ඇලෙන තැන් පිළිබඳව අවබෝධයක් ඕනේ. දැනගන්න ඕනේ. එතකොටනේ අයින් වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි යම් පුච්චලේ අපි ආශ්‍රයයට සුදුසු නෑ කියලා තේරුම් ගත්තොත් අපි හිමින් සැරේ යගෙන් අයින් වෙනවා. ඈත් වෙනවා. ඒව වචනයට ගන්නෑ. එයාගෙන් මිදෙනවා. එයා දකින්න කැමති නෑ. ආශ්‍රයයට කැමති නෑ. එයා ඉන්න තැනක ඉන්න කැමති නෑ. නේ. ඔව්. එයි. එයා හොඳ එක්කෙනෙක් නෙමෙයි. එයා ආශ්‍රයයට සුදුසු එක්කෙනෙක් නෙමෙයි. එයාව ආශ්‍රය කළොත් අපේ ජීවිතයට යම් අවඩක් සිද්ධ වෙනවා. යම් අනර්ථයක් සිද්ධ වෙනවා. විනාශයක් සිද්ධ කරන්න පුළුවන් යාට. ඒ නිසා අපි ආව එමින්සරේ අයින් කරනවා, ඈත් කරනවා, ඉවත් කරනවා. අන්න ඒ වගේ මේ ඇලෙන සිත එනගේ ඇලෙන තැන පිළිබඳව අවබෝධයක් ඕනේ.
අර ළඟින් ඇසුරු කළා ඒ පුච්චලය පිළිබඳව අවබෝධයක් නැති නිසා, වැටහුන්නේ නැති නිසා, ඒ පුච්චලය පිළිබඳව තේරුනේ නැති නිසා දැන් අපිට තේරුණා ඒ පුච්චලය කවුද? ආයි පුච්චලය නරක පුච්චලය. එයා ආශ්‍රයට නොසුදුසු පුච්චලය. එයාව ආශ්‍රය නොකළ යුතු පුච්චලය. දැන් ඊට පස්සේ අපි යාගෙන් ඈත් වෙනවානේ. අපි යාගෙන් අයින් වෙනවා. යාගෙන් මිදෙන්න බලන්නේ අපි. හැමතිස්සෙම මග හරිනවා. අන්න ඒ වගේ තමයි එහෙනම් අපි සිත ඇලෙනකොට යම් කිසි අපි ප්‍රිය නම් යම් දෙයකට අපි කැමති නම් යම් දෙයකට එක කැමති වෙන්න එක ප්‍රිය කරන්න සුදුසුද කියන එක අපි විමසලා බලන්න ඕනේ. ඒතකොට දැන් එහෙනම් ඇලෙන තැන හොයාගන්න පුළුවන් එක පැත්තකින්. එහෙම නැත්නම් ග්‍රහණය වෙච්ච තැන් හොයාගන්නත් පුළුවන්. දැන් කොතනින් ගත්තත් එකයි. උපාදානයෙන් ගත්තත් එකයි, ඇලීමෙන් ගත්තත් එකයි. මොකද උපාදානය නැත්තම් දුකක් නැහැ. දුකේ නිමාව. එහෙනම් ඇලීම නැත්තම් උපාදානයක් නැහැ. උපාදානයක් නැත්තම් ඒ දුකේ නිමාව. එහෙනම් දෙකෙන් ඕනේ එකකින් ගන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපාදානයට හේතුවක් තියෙනවා. උපාදානයට හේතුව තමයි ඇලෙන සිත. එහෙනම් නොඇලෙන සිතක් බවට පත් කරගත්තොත් ඇලෙන සිත වෙනුවට නොඇලෙන සිතක් බවට පත් කරගත්තොත් එහෙනම් උපාදානයක් නැහැ. එහෙනම් උපාදාන වෙන්නේ මොනවද? උපාදානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හතරකින්. කාම උපාදාන. කාම කැමැති. කැමැති තැන තදින් ගන්නවා. ඒතර කැමැති මොනවටද? ඇසට කැමැති. ඇසට කැමැති. බාහිර රූපයට කැමැති. ඒ දෙක නිසා හැදෙන සිතට කැමැති. ඒ තුන් කරුණ එකතුවට කැමැති. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතට කැමැති. එහෙනම් අපි ත්‍රාස අපි බලන්න ඕනේ නම් ග්‍රහණයට සුදුසුද? ඇලෙන්න සුදුසුද? ඒ ඇලීමෙන් අර්ථයක් සිද්ධ වෙනවද? වැඩක් සිද්ධ වෙනවද? ප්‍රයෝජනයක් තියනවද? ඒ ඇසට ඇලීම තුල. ත්‍රාස කියන්නේ මොකක්ද එහෙනම්? ත්‍රාස කියන්නේ කැමැති එකක් නේ දැන්. අපි දන්න එක කැමැත්තක් තියෙන ඕනම කෙනෙකුට ඇසට කැමැති. ඒ කැමැතියි ඒ ඇස පිළිබඳව නොදන්න හින්දා. නොතේරෙන හින්දා. ඒ නිසා කැමැති නිසා තදින් ගන්නවා. තදින් අල්ලගෙන තියෙනවා. ඒතර කැමැති නිසා තදින් අල්ලගත්ත කැමැත්තට කිව්වා තණ්හා කියලා, තදින් අල්ල ගන්නවට කිව්වා උපාදාන කියලා. කාම උපාදාන. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකට උපාදාන දුකයි. ඒ උපාදානේ රූප උපාදානය. ඒතර රූප කියන්නේ විකාරයක්. විකාරයට පැමිණෙන්නේ රූපයි. රූප කියන වචනේ තේරුම විකාරයට පැමිණීම රූපයයි. එහෙනම් විකාරයට පැමිණෙන දෙයකට මොකටද මං ඇලෙන්නේ? මගේ සිත මොකටද එතන අලවන්නේ? විකාරයට පැමිණෙනවනේ. දැන් විකාරයකට පැමිණෙනවද නැද්ද කියලා අපි පරීක්ෂා කරලා හොයලා ඒක සහතික කරගන්න ඕනේ. ඒතර අපිට මේ ඇස පිළිබඳව මෙච්චර කාල තිබුණේ වැරදි අවබෝධයක්. ඒ මොකද්ද? වැරදි අවබෝධය. ඇසක් කියලා විඥාණයෙන් දැනගත්තා. දැන් විඥාණයෙන් දැනගෙන හිටියේ ඇසක් කියලා. දෙකත් වැරදිම නැහැ. ඒ සම්මුති ලෝකයට. හැබැයි පරමාර්ථ ලෝකයට ඒක සහ මුලින්ම වැරදි. පරමාර්ථ ලෝකයට. ඒතර පරමාර්ථ ලෝකයට ගියාම එන්නේ ප්‍රඥාව. ඒතර ප්‍රඥාවෙන් කරන්නේ ඇස අවබෝධ කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මං ඇස අවබෝධ කළා. මං ඇසේ හේතු අවබෝධ කළා. මං ඇස නැති කිරීම අවබෝධ කළා. නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවබෝධ කළා. ඒ අවබෝධ කළේ ප්‍රඥාවෙන්. ඒතර ඇස ගැන ප්‍රඥාවෙන් කොහොමද අවබෝධ කරගන්නේ? ඇස නිර්මාණය කරපු සකස් කරපු ධර්මතාවය හොයාගන්න ඕනේ.
ඇස සකස් කරපු නිර්මාණය කරපු ධර්මතාවය තමයි භූතයන්ගේ විකාරය. භූතයන්ගේ හැඩය. තර භූතයන්ගේ හැඩතලයක්. තම භූතයන්ගේ විකාරයක්. ඒ භූතයන්ගේ විකාරයක් කිව්වේ ඇස තුළ ක්‍රියාත්මක වෙන්නේ ඒ ධර්මතා හතර නිසා. තර බුදුරජාණන් වහන්සේ කියන ඇස මම අවබෝධ කළා. තර අවබෝධ කළේ එහෙනම් අපි කොහොමද අවබෝධ කරන්නේ? අපිට අවබෝධයක් නැහැ නේ තාම. අපි දන්නේ ඇසක් හැටියටනේ. එහෙනම් අපිට එතන තියෙන විඥානය. ඇසක් කියලා දැනගත්තා. හරි ඒක. හැබැයි ඇස ගැන ප්‍රඥාව නැහැ. තර විඥානය කියන්නේ එකක්, ප්‍රඥාව කියන්නේ එකක්. තර ප්‍රඥාව තුළින් තමයි උපාදානය අතහැරෙන්නේ, ඇලීම අතහැරෙන්නේ. විඥානය තුළ ඇලීම උපාදානය අතහැරෙන්නේ නැහැ. විඥානය තුළ ඇලෙනවා. ඒ කියන්නේ ඇසක් කියලා දැනගත්ත විඥාණයෙන් හැබැයි ඒ ඇස නිර්මාණය කරපු එහෙම නැත්නම් ඇසක් නිර්මාණය කරන්න හේතු ඒකට උපකාර වෙච්ච ධර්මයන් මොනවද කියලා දැනගන්නේ ප්‍රඥාවෙන්. ඒතර අපි දන්නවා ඒතර ක්‍රියාත්මක වෙන්නේ ධර්මතා 8ක් කියන එක. එයාට තමයි පරිවාර 4යි ධාතු 4යි. අනේ ධාතු මානසිකාරය. තර සිතගත ධාතු තුලට. ඇස තුලට නෙමෙයි. ඇස කියන ස්වභාවයෙන් මිදුණා සිත. ගත ධාතු මානසිකාරයෙන්. එයි මානසිකාරය කියන්නේ සිතේ පැවැත්ම ප්‍රවෘත්තිය. ධාතු කියන්නේ ක්‍රියාව. මොන ක්‍රියාවද? අර ශක්තියන් හතරේ ක්‍රියාව. මහ භූත හතරේ ක්‍රියාව. එතකොට ධාතු මානසිකාරයට සිත ගත්තාම දැන් කොහොමද ඇලෙන්නේ? දැන් මෙච්චර කාලයක් ඇලුණා. ඇලුණ තැන උපාදාන කරගත්තා. ඒතර ඇලුණ තැන උපාදාන වුණා. උපාදාන පත්‍ය. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාදානය නම් දුකයි. පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒතර රූප උපාදානක් කරගත්තත් ඒ දුකයි. දැන් ඒතර දුක තියෙන්නේ ඇසේද? නෑ. දුක තියෙන්නේ සතර මහා ධාතුන්ගේ. ධාතුන්ගේ විකාර ස්වභාවය තමයි දුක. විකාරයට පැමිණෙන්නේ රූපයි. රූප කියන්නේ ධාතු. එහෙනම් ධාතුන්ගේ විකාරයයි දුක. ඇසේ දුකක් නෙමෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම ඇස අවබෝධ කළා. තව පැත්තකින් කියනවා මම රූප අවබෝධ කළා. රූපේ හේතු අවබෝධ කළා. රූප නැති කිරීම අවබෝධ කළා. නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. ඒතර ඇස කියලා ගත්තත් එකයි රූප කියලා ගත්තත් එකයි. ඇයි? ඇසට කියන්නේ රූප කියලා. රූප කියන්නේ විකාරයට පැමිණෙන රූපයි. වෙනස් වෙන නිසා රූපයි. විකාරයට පැමිණෙන නිසා රූපයි. ඒතර විකාරයට පැමිණෙන්නේ ඇසද? නැහැ. භූතයෝ. සතර මහා ධාතු. අන ධාතු මනසිකාරය. ඒතර විඥාණයෙන් ඇහැක් හැටියට දැනගත්තා ධාතු මනසිකාරයෙන් යථා ස්වභාවය අවබෝධ කරගත්තා. එතකොට ඒක තව ටිකක් විග්‍රහ කරලා බලනවා. ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙන්නේ ඇසත් නෙමෙයි. ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඇතිව නැති වෙනවා. ඒක මනසෙන් දකින්න අන ධාතු මනසිකාරය. ප්‍රඥාව උපදවා ගන්න නම් ධාතු මනසිකාරයට සිත ගන්නම වෙනවා. එතකොට උපාදානය අතහැරේවි. එහෙම නැති වුණොත් උපාදානය අතහැරෙන්නේ නැහැ. ତර මේ කතා කරන්නේ අපි රූප උපාදානස්කන්ධය ගැන. එහෙනම් අපි ප්‍රිය කරලා තියෙන්නේ මෙච්චර කල් ඇලුම් කරලා තියෙන්නේ ආශ කරලා තියෙන්නේ ඇසටද අර භූතයන් හතර සතර මහා භූතයන්ගේ විකාරයටද? සතර මහා භූතයන්ගේ විකාරයට. ඒ භූතයන්ගේ හැඩතලවලට. ඒ භූතයන්ගේ නිර්මාණයට. ඒ භූතයන්ගේ ක්‍රියාවට. අන්න අපේ සිත ඇලිලා තියෙන. අපි මෙච්චර කල් එතකොට දැනගෙන හිටිය ඇසක් කියලා විඥාණයෙන් දැනගත්තා නෑ. අපි විභාග කළා, පරීක්ෂා කළා, බෙදලා වෙන් කරලා ඒකේ හේතු බැලුවා. ඒ බැලුවේ ප්‍රඥාවෙන්. එතන ප්‍රඥාව.
තර ප්‍රඥාවෙන් දකින්නේ යථාර්ථය, සත්‍ය. දැන් දුකට අයිති කියන්නේ කොහොමද? එයි. ක්ෂණයක් පාසා වෙනස් වෙන නිසා. පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒතකොට රූප උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් ඒක උපාදානය කරගෙන ඉන්න තාක්කල් දුකයි කිව්වේ ඒක ක්ෂණයක් පාසා ඉපද බින්දින හින්දා. ඉපද බින්දිනවා. ඒතකොට ඒ වගේම හට ගන්න ඕනේ හේතුන්ගේ. හේතුවක් නැතුව හදන්න බෑ. අසක් නිර්මාණය කරන්න නම් හේතුවක් ඕනේ. ඒතර හේතුව තමයි සිතේ හැසිරීම. සිතේ හැසිරීමට කිව්ව කර්ම කියලා. ඒක පෙර භවයටයි ටිකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔක පුරාණ කර්මයක්. මම අන්න අවබෝධ කළා. ඒතර මම ඇස අවබෝධ කළා, හේතු අවබෝධ කළා. මම නැත්නම් රූපය අවබෝධ කළා, රූපේ හේතු අවබෝධ කළා. ඒතර ඇස කියන්නේ භූත හතරට, රූප කියන්නේ භූත හතරට මම අවබෝධ කළා. හේතු අවබෝධ කළා. මොකද්ද හේතු? හේතු කර්මයයි. තර කර්මයට හේතුව හෙව්වා මම. කර්ම හැදුවේ තෘෂ්ණාව නිසා. තණ්හාව නිසා, ඇලීම නිසා. මං හේතු නිරුද්ධ කරා. මං හේතුව අයින්. තර මම ඇස අවබෝධ කළා, ඇසේ හේතු අවබෝධ කළා, ඇස නැති කිරීම අවබෝධ කළා. එහෙම නැත්නම් රූප මං අවබෝධ කළා, රූපේ හේතු අවබෝධ කළා, රූප නැති කිරීම අවබෝධ කළා, නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් ඒතර කර්මයට හේතු ඇලීමේ සිට. ඉතින් ඇලුනා නම් උපාදානයි. මෙච්චර ගොඩක් දුර යන්න එපා. එච්චර ඈතට යන්න ඕනේ. මේ තමන් ළඟ තියෙන දේ තමන්ගේ නුවණින් දකින්න. තමන් ළඟ තියෙන දේ තමන්ගේ නුවණින් දකින්න. තමන් ළඟ ක්‍රියාත්මක වෙන ධර්මතාවය තමන්ගේ නුවණින් දකින්න. හැබැයි නුවණට කිව්වේ ප්‍රඥාව. ඒක විඥානය නෙමෙයි. විඥානය කියන්නේ අරමුණ දැනගන්න. ප්‍රඥාව කියන්නේ අවබෝධය. ප්‍රඥාව තුළ ඉන්නේ නිවැරදි අවබෝධය. අනිවැරදි අවබෝධය නාවනම් එහෙනම් Tamanට තේරෙනවා, වැටහෙනවා රූපය දුකයි. රූපයද දුක. රූපයට අයිති නැස. ඇසනේ රූප කිව්වේ. එහෙනම් ඇස දුකයි. එහෙම ගත්තත් කමන්නේ. රූපය ඒ දුකයි එහෙනම්. ඒ ඇස නිර්මාණය කළේ රූපවනේ. රූප නිර්මාණය කළේ කව? රූප කියන්නේ විකාරයට පැමිණෙන. ඒතර විකාරයට පැමිණෙන්නේ රූප නෙමෙයි සතර මහා භූතයෝ. එහෙනම් සතර මහා භූතයයි දුක. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම රූප අවබෝධ කළා. රූපේ හේතු අවබෝධ කළා. ඒතර ඒ රූප හැදුවේ කවුද? ඒ භූතයන්ගේ හැඩතල නිර්මාණය කළේ කවුද? තමන්ගේම සිතුවිලි. ඒ සිතුවිලි වලට කිව්වා කර්ම කියලා. කර්ම කියන්නේ නාම ධර්මයන්. ඒ තවත් පැත්තකින් බැලුවා. තව පැත්තකින් බැලුවා ඒ නාම ධර්මයන් මේ රූප ධර්මයන්ට ප්‍රත්‍යයයි. ඒ කියන්නේ භූතයන්ට ප්‍රත්‍යයයි. මොනවාද? සිතුවිලි. ඒතර භූතයන්ගේ හැඩතල නිර්මාණය කළ සිතුවිලි විසින්. ඒක හැඩතලයක් තමයි ඇස. ඒක හැඩතලයක්. අනිත් හැඩතලය කන. අනිත් හැඩතලය නාසය. අනිත් හැඩතලය දිව. අනිත් හැඩතලය ශරීරය. ඇස, කන, නාසය, දිව, ශරීරය. භූතයන්ගේ නිර්මාණ. හැදුවේ සිතුවිලි විසින්. සිතුවිලි කිව්වේ කර්ම. අන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම අවබෝධ කළා. ඒතර කර්මයට හේතු බෙර. ඒතර කර්මය කියන්නේ සිතුවිලි. සිතුවිලි වල බලවත් බව. කර්ම, චේතනා. ඒකට හේතුව එළෙන සිතයි. මං හේතුව නැති කිරීම අවබෝධ කළා. ඒතර හේතු අයින් වුණොත් ඵලය නිරුද්ධ වෙනවා. ඒක දැක්කා. ඒ කියන්නේ අනුපාද නිරෝධය. මතු හට ගන්න තියෙන දෙයක නිරෝධය. දැන් ලෝකයේ තියෙන සියලුම අඹගස් අපිට විනාශ කරන්න බෑ. හැබැයි එක අඹ ගහක් නිසා ඉදිරියට හටගන්න අඹගස් පරම්පරාව විනාශ කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්.
අන්න ඒ වගේ දෙයක් තමයි දැන් මෙතන කරන්නේ. මේ උපාදාන නිරෝධා භව නිරෝධා කිව්වේ ඒකයි. උපාදාන නිරෝධා භව නිරෝධෝ. ඒතර භව නිරෝධා චාති නිරෝධෝ. චාති නිරෝධා ජරා මරණ නිරුච්ඡanti. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. අන්න නිරුද්ධ වෙන ආකාරය. ඒතර උපාදානයක් නැත්තේ. උපාදානය තමයි දුක. එහෙනම් දැන් අපි කියමු වත්තේ අඹ ගහක් තියෙනවා කියලා. හැබැයි මේ අඹ ගහ නිසා ඉදිරි අඹ ගස් පරම්පරාවම අපිට නැති කරන්න පුළුවන්. ඒ අඹ ගහ නිසා ඇති වෙන ඉදිරි පරම්පරාව අපිට පුළුවන් නැති කරන්න. ඒ කියන්නේ මතු භවයක උපදින්න තියෙන දේක නිරෝධයක් අපිට කරන්න පුළුවන්. මේ එතකොට ලෝකයේ තියෙන සියලුම අඹ ගස් වල නිරෝධයක් අපිට කරන්න බෑ. එහෙනම් අපි කියමු දැන් වත්තේ අඹ ගහක් තියෙනවා කියලා. අපි මේ අඹ ගහ කපනවා. කපලා සියලුම මුල් ටික ඔක්කොම මුල් ටිකත් උදුරනවා. ඔක්කොම මුල් ටික උදුරලා පුංචි මුලක්වත් නැතුව සේරම මුල් ටික උදුරලා අර කොළ අතු එහෙම ඔක්කොම හොදට වියලනවා. දැන් අඹ ගහ කඳ ඔක්කොම පුංචි කෑලි වලට කැබලි වලට වෙන් කරනවා. හොඳට වේලනවා. වේලලා එක ගිනි තියලා පුච්චනවා. ගිනි තියලා පුච්චලා ඒක අලු ටිකත් අරගෙන කුල්ලක පොළනවා. ඒ අලු ටිකත් කුල්ලක පොළනවා. ඒ ඉතුරු වෙච්ච යම් දෙයක් ඇත්තනම් ඒ පොළන්නේ තද සුළඟේ. තද සුළඟට අල්ල කුල්ලෙන් පොළනවා. ඒ අලු ටික. එතකොට ඒකිනුත් යමක් ඉතුරු වුණොත් ඒක ගිහිල්ලා ගගේ ගිල්ලනවා. සැඩ දිහපාරේ ගිල්ලලා දානවා. දැන් පොඩ්ඩක් කල්පනා කරන්න. එහෙනම් ඒ අබගස නිසා මතු හටගන්න තිබ්බනම් යම් අබගස් පරම්පරාවක් ඒ අබගස් පරම්පරාවම ඒ ගහ විනාශ කිරීමෙන් ඒ ගහ නැති කිරීමෙන් අවසන් වෙනවා. එහෙනම් අන්න ඒ වගේ තමයි මේ මතු හටගන්න තියෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මනත ස්කන්ධ ධාතු ආයතන කියන මේවා මතු නූපදින තැනටපත් කරගන්න නම් මේ උපාදානය අතහරින්න ඕනේ. මතු නොහට ගන්න තැනටපත් කරන්න නම් මොන උපාදානය? කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම හේතු අයින් කරා. ඒතර මම රූපය අවබෝධ කළා, රූපේ හේතු අවබෝධ කළා, නැති කිරීම අවබෝධ කළා. එහෙනම් වර්තමානයේ උපාදානය එහෙම නැත්නම් තෘෂ්ණාව අයින් වුණොත් එයා ආයි කර්ම කරන්නේ. කර්ම කරන්න බෑ. ඒ කර්ම සිතේ හැදෙන්නේ. සිතේ කර්ම නැවත ගොඩ නැගෙන්නේ. ගොඩ නැගෙන්නෙම තෘෂ්ණාව නිසා. එහෙනම් පෙන්වනවා චතුරාර්ය සත්‍යය. එතකොට දුකයි කිව්වේ ඇතිව නැති වෙන හින්දා. ඇතිව නැති වෙන්නේ ඇසක් නෙමෙයි, කනක් නෙමෙයි, නාසයක් නෙමෙයි, දිවක් නෙමෙයි, ශරීරයක් නෙමෙයි. ඇතිව නැති වෙන්නේ භූතයන්ගේ ස්වභාවයයි. භූතයන්ගේ විකාරයයි. භූතයන්ගේ හැඩතලයි ඇතිව නැති වෙන්නේ. ඒ ක්‍රියාකාරීත්වය ඇතිව නැති වෙන්නේ. එහෙනම් ඇති වෙනවා හටගත්තා නම් ඒකත් දුකයි. ඒතකොට හටගන්නේ කම්ම චිත්ත ඍතු ආහාර. දෙකේ වර්තමානයේ අපිට අවශ්‍ය වෙනවා නිවන් දකින්නතුරු සිතේ ප්‍රවෘත්තිය. ඒතකොට ඒ වගේම සීත උෂ්ණ වල සමබව. අපිට ආහාර. මෙන්න මේ ධර්මතා තුන අපිට මේ පංචස්කන්ධේ වර්තමාන භවයේ පවතින තාක්කල් ඕනි. ඒ කියන්නේ ආයශ්‍ය අවසන් වේවි යම් වෙලාවක. පුණ්‍ය ශක්තිය අවසන් වේවි. එතන චුතියේදී අපි කර්ම රැස් කළා නැත්තම් අර ධර්මතා හතරෙන් එතකොට සිතේ ප්‍රවෘත්තිය තියෙනවා. රහතන් වහන්සේට සිතේ ප්‍රවෘත්තිය තියෙනවා. රහතන් වහන්සේට සීත උෂ්ණ දෙකේ සමබව අවශ්‍යයි මේ ප්‍රවෘත්තියට. මේ ස්කන්ධ ධාතු ආයතනවල පැවැත්මට. ඒකට සීත උෂ්ණ අවශ්‍යයි. ආහාර අවශ්‍යයි. රහතන් වහන්සේ නැති කලේ මොකක්ද? කර්ම. රහතන් වහන්සේ කර්මශය කළා.
කර්ම සේකලේ කොහොමද? කර්ම සේකලේ තෘෂ්ණාව නැති කළා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතකොට සමුදාය සත්‍ය. එහෙනම් එතකොට දුක තියෙන්නේ මහ භූතයන්ගේ ක්‍රියාව තුළ ඇති වෙනවා, හට ගන්නවා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර නිසා හට ගන්නවා. හටගත්තා නම් දුකයි. ඒ හටගත්ත සනේම නැති වෙන ඒකත් දුකයි. විපරිණාමයි, පෙරලනවා. තියෙන ආකාරයෙන් නැගන ආකාරයක් ගන්නවා, වෙනස් කරනවා. ඒකත් දුකයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූප උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් උපාදානය අතහරිනවා. උපාදානය අතහරින්න ඇලීම අතහරින්න. ඇලෙන සිත අයින් වෙන්න ඕනේ. ඒතර ඇලෙන සිත අයින් වෙන්නේ අවබෝධය තුල. ඒකයි තථාගතයන් වහන්සේ ප්‍රකාශක දේශනා කරන්නේ මම ඇස අවබෝධ කළා. ඇසේ හේතු අවබෝධ කළා. ඇස නැති කිරීම අවබෝධ කළා. නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. මම කන අවබෝධ කරා. කන හේතු අවබෝධ කරා. ඒ නැති කිරීම අවබෝධ කරා. නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. එහෙනම් කනත් ඇති දුකට. එයි. එතන තියෙන අර භූතයන්ගේ ක්‍රියාකාරීත්වය ඇතිව නැති වෙනවා. ඇති වෙන්නේ ප්‍රත්‍යයට අනුව. ප්‍රත්‍ය කිව්ව උපකාරය. දැන් කන කියන ධර්මතාවය ප්‍රත්‍යයට අනුව නෙමෙයිද උදේ කියන්නේ හටගන්නවා. උපකාරයට අනුව නෙමෙයිද හටගන්නේ? ඔව්. උපකාරයට අනුවයි හටගන්නේ. ඒ කොහොමද? කම්ම එනම් පෙර භවයේ කරගත්ත කර්ම. එතකොට ඒ කර්ම වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා ස්වභාවයන් තුනකින්. ඒ තමයි උපස්තම්භක. ඇදගෙන යන්න සහයෝගය දෙනවා. ඉදිරියට අරන් යන්න උපස්තම්භ. පීඩක පීඩාවක් කරනවා. කනේ මොකක් හරි හිර වෙලා සෑහෙන කාලයක් වේදනාව විඳිනවා. නැත්නම් ඇහෙන්නේ නැතු යනවා. ඊට පස්සේ යම් ප්‍රතිකර්ම කරලා ඇහෙන්න ගන්නවා. ඊට පස්සේ ඇහෙනවා. උපපීඩක උපඝාතක ඝාතනය කළා දානවා. ඒ කියන්නේ ඝාතනය කරා කියන්නේ කන නෙමෙයි. ඒ ඉන්ද්‍රයන්ගේ ඒ කර්මයෙන් උපදවන රූප කලාප උපදවන්නේ නැහැ. ඒකයි ඝාතනය කරේ කියන්නේ. ආයි හට ගන්න නැත්නම් ඒක ඝාතනයක්. ආයි උපතක් නැත්නම් ඒක ඝාතනයක්. ඒතර උපදින්නේ නැත්තේ මොනවද? කනද? නැහැ. අර කර්මයෙන් හටගන්න රූප කලාප උපදවන්නේ නැහැ. ඒතර උපදවන්නේ නැත්නම් ඝාතනය. ඝාතනය කරේ කවුද? ඒ තමයි උපඝාතක කර්මය. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම කන අවබෝධ කරා. ඒක හේතු අවබෝධ කළා. ඒතර හේතු නැති කිරීම අවබෝධ කළා. ඒතර එන එක හේතු නැති කරන්න නම් කොහොමද හේතු නැති කරන්නේ? මේ තණ්හාව නැති කරන්න ඕනේ. ඇලීම නැති කරන්න. ඇලීම තමයි හේතුව. ඒ තමයි සමුදාය සත්‍යය. ඇලෙන්නේ එතකොට කනේ ආස්වාදයේ හොයන තාක්කල් ඇලෙනවා. කනේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදයේ හැටියට දකින්න. හැබැයි ඒ ආදීනවයක් දකින්න කොයි දැන් කියපු විදියට. ආදීනවයක් නේ තියෙන්නේ. ඒ පෙරලනවනේ. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්නවනේ. කම්ම චිත්ත ඍතු ආහාරනේ. ඒතර කර්මයේ උපස්තම්භක වශයෙන්, උපපීඩක වශයෙන්, උපඝාතක වශයෙන් ඉදිරිපත් වෙනවනේ. ඒක කරදරයක් නෙමෙයිද? ඒක වදයක් නෙමෙයිද? ඒක පීඩාවක් නෙමෙයිද? ඒතර උපස්තම්භක වශයෙන් ඉදිරිපත් වෙනවා, උපපීඩක වශයෙන් ඉදිරිපත් වෙනවා, යම් කාලයකට අවහිර කරලා තියන්න. උපඝාතක. එන්නේ එතනින් එහාට. ඒ කියන්නේ කර්මයෙන් නිපදවන රූප කලාප නිපදවන්නේ ඝාතනය කළා දැම්ම. ඒතර ඍතු ආහාර හා සිතේ ප්‍රවෘත්තිය තියෙනවා. නමුත් එයාට කන ඇහෙන්නේ. දැන් ලෝකේ ඉන්නව නේද එහෙමයි. එතකොට එයාට අනිත් ධර්මතා තුන ක්‍රියාත්මකයි. මොන ධර්මතා තුනද? මේ ගැඹුරුයි මේක හොඳට තේරුම් ගන්න. එයාගේ සිතේ ප්‍රවෘත්තිය තියෙනවනේ කන නැහැ වුණාට. සීත උෂ්ණ වල සමබවක් තියෙනවනේ. ආහාරයක් ගන්නව නේද? එතකොට මේ ධර්මතා තුනෙන් ඉදිරියට යනවා කර්මයෙන් නිපදවන රූප කලාප අර සතර මහා ධාතුන්ගේ හැඩතලය විනාශ කළා. ඒ උපඝාතක කර්මයෙන් එතන ඉඳලා කන හෙන්නේ.
අනේ බලන්නකෝ මේ මිනිස්සයා එච්චර හොඳට ඇහුණා දැන් එයාට කන හෙන්නේ නැහැ. හයියෙන් කතා කරන්න මේ කතා කළත් ඇහෙන්නේ නැහැ යාට. දැන් එහෙම ඉන්නව නේද ලෝකේ. දැන් එතකොට දුකක් නෙමෙයිද? ඒක අයිති දුකට නෙමෙයිද? ඒක සතුටට කාරණයක්ද? ඒක සොම්නසට කාරණයක්ද? ඇහෙන්නේ නැති එක. නෑ. ඒක දුකට, ශෝකයට, කනගාටුවට, හැඬීමට, වැළපීමට කාරණයක්. එතකොට ඒකට හේතු මොකද? කර්මය නෙමෙයිද? කර්මය හේතු. එන දුක් උපදවන්නේ දුක් පිණිස උපදවන සකස් කරන ධර්මතාවය අයිති කර්මයට. කර්ම කරන්නේ තණ්හාව නිසා. එහෙනම් චතුරාර්ය සත්‍යය තියෙනවා. දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය. ତොර හේතු අයින් කරා. මතු නූපදින තැනට. මේක මතු එපා මට. එපා නම් මොකද්ද කරන්න? තෘෂ්ණාව අයින් කරන්න. එතකොට කර්මක්ෂය. කර්මක්ෂය. ତොර එකයි මං කිය රහතන් වහන්සේට සිතේ පැවැත්ම තියෙනවා. රහත් වුණාට සිතේ පැවැත්ම තියෙනවනේ. අවසාන චුතිය දක්වාම. ତොර සීත උෂ්ණ දෙකේ සමබවත් රහතන් වහන්සේට තියෙන තාක්කල් පවතී. ආහාරය. තොර ධර්මතා තුනක් රහතන් වහන්සේට ක්‍රියාත්මක වෙනවා. හැබැයි එකක් නැහැ. මොකක්ද? කර්මයෙන් ශරීරය උපදවන රූප කලාප. හැබැයි අනාගත භවයට, ඒ කියන්නේ මතු උපදින භවයට යා කර්ම සකස් කරගන්නේ. අර පෙර භවයේ කරගත්ත කර්මවල ඒවෙන් ශරීරයේ ශනයක් පාසා රූප කලාප උපදවනවා. ඒතර කම්මචිත්ත ඍතු ආහාර තියෙන එතන හතර. හැබැයි අර මතු භවයක් සඳහා කර්මශය කරනවා. ඒකයි මං කිව්වේ අර අඹ උපමාව අරගෙන කිව්වේ එකයි. එහෙනම් දැන් අර අඹ ගහ අර විදිහට සම්පූර්ණ කපලා තොරේ සියලුම මුල් ටිකත් උදුරලා කඳත් පුංචි කෑලි වලට කපලා කොළාතු ටිකත් ඔක්කොම වියලලා ඒවත් පුංචි කෑලි වලට කපලා ගිනි තියලා පුච්චලා ඒ අලු ටික අරගෙන හොළඟේ පොළලා ඒ ඉතුරු වෙච්ච ටිකත් අර ගඟේ සැඩපහරේ ගිල්ලුවා නම් ඒ අඹ ගහ නිසා මතු ආයේ කවදාවත් අඹ ගස් හටගන්න බෑ. ඒ අඹ ගහ නිසා. නමුත් ලෝකයේ අනිත් අඹ ගස් හටගනි. ඒ ඔක්කොම අඹ ගස් විනාශ කරන්නේ අපි. එහෙනම් දැනට ඒ තමන්ගේ වත්තේ තියෙනවා නම් යම් ඒ ආකාරයෙන් මේ ගත්තේ උපමාවක්. එතකොට එහෙනම් මේ පංචස්කන්ධය කියන්නේ තමන්ට අයිති පංචස්කන්ධයට ඒ පංචස්කන්ධය හදට හේතු. එහෙනම් කර්ම සහමුලින් ශේ කළා නම් මතු හටගන්නේ නැහැ රූප වේදනා සංඥා සංකාර විඥාන. ආයතන වශයෙන් ගත්තත් ඇස කන නාසය දිව ශරීරය සිත. ධාතු වශයෙන් ගත්තත් මේ කිසිවක් ආය ක්‍රියාත්මක වෙන්නේ ඒ සියල්ල ඒ ක්‍රියාවන්ගේ අවසානයේ. ඒ කියන්නේ දුකේ අවසානයේ. එහෙනම් උපාදානය. එහෙනම් උපාදානයට හේතු ඇලීම. ඇලීම නිසා කර්ම. කර්ම නිසා විපාක. ඉතින් විපාක විඳින තැන උපාදාන කරගන්න. ඒතර උපාදානය කියන්නේ ක්ලේශයක්. උපාදානය කියන්නේ ක්ලේශ. තණ්හාව කියන්නේ ක්ලේශයක්. උපාදානයයි තණ්හාවයි තියෙන්නේ අවිද්‍යාව නිසා. එහෙනම් මේ ධර්මතා තුන එකට යන්නේ. ත්‍රෝකෙන් අපිට එකක් අයින් කරන්න පුළුවන්. ඒ තමයි තෘෂ්ණාව. ඒක අයින් කරන්න නම් අර රූප පිළිබඳව අපි දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. එහෙනම් ඒකේ වටිනාකමක් නැහැ නේද? අර්ථයක් නැහැ නේ. ප්‍රයෝජනයක් නැහැ නේ. මහ භූතයන්ගේ හැඩතල. ඒ ඔක්කොම මහ භූතයන්ගේ හැඩතල. හිසේ ඉඳලා පාදාන්තයට දක්වා ආධ්‍යාත්මික වශයෙන් අරන් බලන්න. බාහිර වශයෙන් අරන් බලන්න. භූතයන්ගේ හැඩතල නෙමෙයිද කියලා. හැඩතල. ඒ හැඩතල හැදුවේ තමන්ගේම සිතුවිලි විසින් නෙමෙයිද කියලා පේන්නේ නැද්ද? තමන්ගේම සිතුවිලි හැදුවේ. හොඳ සිතුවිලි හොඳ දෙයක් නිර්මාණය කළා. ඒක උපමාවෙන් කිව්වොත් පින්තූරයකට පෙනී සිටින ස්වභාවයෙන් තමයි පින්තූරය ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමු සරමකුයි බැනියමකුයි ඇඳගෙන ඉඳලා ෆොටෝ එකට එහෙම නැත්නම් පින්තූරයට පෙනී හිටිය සරමයි බැනියමකුයි ඇඳගෙන නම් ටයි කෝඩ් දාපු ෆොටෝ එකක් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ
නෑ. එහෙනම් සාරියක් ඇඳගෙන නම් පෙනී හිටිය පින්තූරෙට ෆොටෝ එකට ගවුමක් ඇඳපු ෆොටෝ එකක් හම්බෙන්නේ නෑ. කොණ්ඩේ අවුල් කරගෙන නම් ෆොටෝ එකට පෙනී හිටිය හොඳට සකස් කරපු පින්තූරයක් හම්බෙන්නේ නෑ. hina වෙලා නම් හිටියේ පින්තූරෙට අඬන වැළපෙන ෆොටෝ එකක් පින්තූරයක් හම්බෙන්නේ නෑ. අඬන වැළපෙන ස්වභාවයෙන් නම් පින්තූරයට පෙනී හිටියේ සිනහාවෙන් පිරි පින්තූරයක් ලැබෙන්නේ නෑ. එහෙනම් ඒ පින්තූරයට ෆොටෝ එකට පෙනී හිටපු විදිහට නේද පින්තූරය හම්බෙන්නේ. එහෙනම් මේ සිතුවිලි තමයි රූපේ නිර්මාණය කළේ. Tamanගේම සිතුවිලි. හොඳ සිතුවිලි වලින් හොඳ රූපයක් නිර්මාණය කළා. ඒ භූතයන්ගේ හැඩතල හොඳයි. නරක සිතුවිලි වලින් ඒ භූතයන්ගේ හැඩතල විකෘති. ඒවා අවලස්සනයි. ඒවා දුර්වර්ණයි. ඒතර තමන්ගේ සිතුවිලි වශයෙන් නිර්මාණය කළේ පුච්චලේද? මොනේ? ඒ ස්වභාවය අවබෝධ කරගන්න එතකොට ඇලීම අයින් කරන්න පුළුවන් නැත්තම් බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මං රූපය අවබෝධ කළා. රූපේ හේතු අවබෝධ කළා. රූප නැති කිරීම අවබෝධ කළා. නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. අපි රූපය කියන එක දන්නේ නැහැ. ඇසක් කියලා නේ දන්නේ. කනක් කියලා, නාසයක් කියලා, දිවක් කියලා, ශරීරයක් කියලා. එහෙමනේ අපි දන්නේ. ඒක හරි. හැබැයි ඒක මේ සම්මුති ලෝකයට හරියන්නේ. පරමාර්ථ ලෝකයට ඒක හරියන්නේ නැහැ. පරමාර්ථ ලෝකයට යන්න නම් නිවැරදි ක්‍රියාව දකින්න ඕනේ. නිවැරදි ක්‍රියාව දකින්නේ ප්‍රඥාවෙන්. අන්න ප්‍රඥාව. ඒතර ප්‍රඥාව වෙන්නේ ධාතු මනසිකාරයෙන්. හේතු. ඒතර ධාතු තුල පවතින හේතු ධාතු වල හැඩතල ස්වභාවයන් සකස් කරපු හේතු. ඒතර හේතු තුල පවතින සිත. ඒතර හේතු නැති කරොත් අර ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය නැති වෙන බව දකිනවා. අර අඹ ගහ නිසා මතු ආයේ කවදාවත් අඹ ගස් හටගන්න බෑ. එයි ඒකට අදාළ සියලු හේතු අයින් කරා. එහෙනම් මේ පංචස්කන්ධයේ නැමැති අඹ ගහත් හදන මූල හේතු ටික අයින් කළොත් මේ පංචස්කන්ධය ආයි හැදින්නේ. එහෙනම් එතන ආයි හැදින්නේ නැත්තම් ආයි සකස් වෙන්නේ නැත්තම් ආයි පහළ වෙන්නේ නැත්තම් ආයි පිහිටන්න නැත්තම් ඒ දුකේ නිමාවයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදානය එනං දුකයි. උපාදානය නැත්තම් තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව නැත්තම් දුකක් නැහැ. ඒ දුක්ඛ නිරෝධය ඒක නිරෝධය ආර්ය සත්‍යයක්. ඒ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය. ප්‍රතිපදාව එතන තියෙන සම්මා දිට්ඨියට ඇවිල්ලා තියෙනවා. සම්මා දිට්ඨිය කිව්වේ ප්‍රඥාව. නිවැරදිව කල්පනා කරා නිවැරදිව සිත මෙහෙව්වා. ඒ සම්මා සංකප්පයයි. ඒ අනුව යා නිවැරදිව වචන හසුරුවයි. ඒ අනුව යා නිවැරදි කර්මාන්තයක් කරයි. එයාගේ ජීවිතයේ දිවි පැවැත්ම ගෙනියයි නිවැරදිම සමාජීවය. නිවැරදිව උත්සාහ කළා එතනට ආවේ සම්මා වායාම. ඒකම මනස සිහියත් එතන තිබ්බා. නිවැරදි සිහියෙන් තමයි මේවා බෙදලා වෙන් කළ බැලුවේ. ඒ සම්මා සතියයි. ඒ ධර්මතාව තුළ ඇතිවෙච්ච චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධියයි. දැන් උපදින තවත් ධර්මතා දෙකක්. මොකක්ද? සම්මා ඥාන, සම්මා විමුක්ති. නිවැරදි නුවණ. සිත අයින් කරගත්ත නිදහස්. සිත අයින් කර නොගන්න තාක්කල් නිදහසක් හෙවත් විමුක්තියක් හෙවත් නිවනක් නැහැ. එහෙනම් රූප උපාදානස්කන්ධ දුක්ඛ. වේදනා උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් වේදනාව උපාදාන කරගෙන ඉඳීම දුකයි. ඇයි දුකයි කියන්නේ? හටගත්තා නම් දුකයි. හටගත්ත සනේ බින්දිනවනම් ඒකත් දුකයි. හටගත්ත දුකයි. හටගත්ත සනේ නැති වෙන ඒකත් දුකයි. දැන් එතකොට දැන් මේ ධර්මතා ඔක්කොම පවතින්නේ දුක මත නෙමෙයිද? දුක මත. එයි හටගත්තා නම් දුකයි. දැන් හටගත්තා නම් දුක් වෙන්නේ කොහොමද? දැන් වේදනා උපාදානස්කන්ධා දුක්ඛ.
වේදනාව පිළිබඳ උපාදානයක් නැත්තම් වේදනාව පිළිබඳව ඇලීමක් නැහැ. උපාදානයක් නැත්තම් ඇලීමක් නැහැනේ කොහොමද? ඇලීමක් තියනවා නම් උපාදානයක් තියෙනවා. එහෙනම් උපාදානේ නැහැ කියන්නේ ඇලීමකුත් නැහැ. ඇලීම නැහැ කියන්නේ අවිද්‍යාවක් නැහැ කියන එක. එහෙනම් අවිද්‍යාව තණ්හා. ඒතර බුදුරජාණන් වහන්සේ ඉවත් කරන්න කියපු ධර්මතා අපි ඉවත් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔය ධර්මතා දෙක ඉවත් කරන්න. මොකක්ද? අවිද්‍යාවත් තණ්හාවත් ඉවත් කරන්න. එහෙනම් දැන් බලමු වේදනාව අපි දුක් වෙන්නේ. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා හටගත්ත ක්ෂණයෙන් බිඳිනවා. දැන් පස්සපච්ච වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒකත් ප්‍රත්‍යක්ෂ කරගන්න ප්‍රඥාවෙන් දැක ගන්න. විඥාණයෙන් ගන්න විදීමක් වේදනාවක් වින්දනයක් හැටියට. ප්‍රඥාවෙන් ගන්න වෙනස් ආකාරයකට. දැන් කොහොමද ප්‍රඥාවෙන් ගන්න? ප්‍රඥාවෙන් ගන්න ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත සිතුවිල්ලක් විතරයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒක තවත් ඕන විදිහකට බෙදන්න පුළුවන්. ශරීරය, කාය, බාහිර පහස දෙක නිසා සිතක්. තුන් කරුණ එකතු ස්පර්ශයයි. ඒ ස්පර්ශය ප්‍රත්‍ය විඳීමේ සිතට කාය සංපස්සජා වේදනා. ඒතොර ස්පර්ශ ප්‍රත්‍යයෙන් නෙමෙයිද හටගත්තේ. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයේ තුල විඳීමේ කෙනෙක් ඉන්නවද? ඒ ධර්මයේ තුල විඳීමේ කෙනෙක් නැහැ. එයි. සිත් තුනක් හටගත්තා. රූප ධර්මයන් දෙකක් ප්‍රත්‍ය කරගෙන, උපකාර කරගෙන. දැනගැනීමේ සිත, කර්ණ තුන එකතු කිරීමේ සිත, විඳීමේ සිත. චිත්තක්ෂණ තුනයි සිත් තුනයි. දැන් මොකද්ද තියෙන වටිනාකම? මොකක්ද තියෙන ඵලය? දිය බුබුලක් කිව්වා. දිය බුබුලක් මොකද්ද වෙන්නේ? ඇති වෙන ශනේ බින්දිර යනවා. ශනේ බින්දන ඇති වෙන ශනේ. එහෙනම් ඇති වෙන ශනේ බින්දිනවා. ඉතින් ඒක ඇති වටිනා. හටගත්තා නම් ඒ දුකයි. එයි. වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ. එතකොට ජරා මරණ සැපද දුකද? ශෝක ඒ ජරා මරණ වලින් විතරක් නවතින්නේ. ඒ ජරා මරණ ක්‍රියාත්මක වෙනවා නම් යම් තැනක එතන අනිවාර්ය ශෝකය එනවා. ඒතර කනගාටුවක් වෙනවා. හැඬීමක් වෙනවා. වැළපීමක් වෙනවා. දුක්ඛ දෝමනස්යන් එනවා. නැද්ද කියලා බලන්න පරීක්ෂා කරලා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. විඥාණයෙන් දැනගන්න වේදනාවක් හැටියට. විඥාණයට පෙන්වන්නේ වේදනාවක්, වින්දනයක්. ඒක සෝමනස්ස වේදනාවක් හැටියට විඥාණයෙන් දැනගනි. දුක්ඛ වේදනාවක් හැටියට විඥාණයෙන් දැනගනි. මධ්‍යස්ථ වේදනාවක් හැටියටත් විඥාණයෙන් දැනගනි. හැබැයි ප්‍රත්‍ය අවබෝධය තුළ ප්‍රඥාවෙන් එන අවබෝධයට. ප්‍රත්‍ය දැකීම තුළ අවබෝධයෙන් එන ප්‍රඥාවට. ප්‍රත්‍ය මොකද්ද? කය පහස දෙක නිසා සිත. තුන් කරුණ එකතු ස්පර්ශය නිසා විඳීමේ සිත. හටගත්තා නම් දුකයි. එක චිත්තක්ෂණයට හටගත්තා නම් විඳීමේ සිතක් මේ ඉන්ද්‍රිය ධර්මයන් මූලික වෙලා චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, ජීවා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා. අන්න වේදනා හැදෙන තැන්. ඒතර හට ගන්න තුන් ආකාරයකට. සොම්නස්, දොම්නස්, මදහත්. එහෙන් කනෙනුත් එහෙමයි. සොම්නස්, දොම්නස්, මදහත්. නාසයෙන්ුත් එහෙමයි. සොම්නස්, දොම්නස්, මදහත්. සොම්නස් වෙන්නේ සුවඳයි, ආස්වාදය. දොම්නස් වෙන්නේ ගඳයි. ඒ දෙකම නැ මදහත්. දැන් නැද්ද? තොර ස්පර්ශ ප්‍රත්‍ය නෙමෙයිද? සිත් තුනක් විතරක් නෙමෙයිද? ඒ කියන්නේ ගාන විඥානේ, ගාන සංපස්ස, ගාන සංපස්සජ වේදනා සිත් තුනයි. රූප ධර්ම දෙකක්
එක්ක එකතුවයි. ඒතර රූපේ නාමයට ප්‍රත්‍යයයි. විඳින පුච්චලයක් නැහැ. ඒතර අන්තවාද උපාදානය අතහැරෙනවා උතන. මම මගේ කියන ස්වභාවය අතහැරෙනවා. ඒ තුල සිත අයින් කරගන්න පුළුවන්. අයින් වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ කියන එක දකිනවා. ඒ දකින්නේ අවබෝධය. විඥාණයෙන් දැනගන්න. විඥාණයෙන් දැනගත් අනාසය. ඔව් හරි. ඒ විඥාණය. ගන්ධයි. හරි සුවඳයි. ආයි විඥාණයෙන් දැනගත් අරමුණ. ගන්ධාරම්මනේ. තර විඥාණය. විඥාණයෙන් දැනගත්තා. තොර ඒ දෙක නිසා සිතක්. ඒකත් විඥාණයෙන් දැනගත්තා. තුන් කරුණ එකතු ස්පර්ශයයි. දැන් එනවන ප්‍රඥාවට. තර විඥාණය ස්පර්ශය වේදනා සිත් තුනයි. චිත්තක්ෂණ තුනක් තුළ ඉපද බිඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම වේදනාව අවබෝධ කළා. මම වේදනාවේ හේතුව අවබෝධ කළා. වේදනාව නැති කිරීම අවබෝධ කළා. නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. දැන් හරිද එතකොට? වේදනාව. ඒතර වේදනාව දුකයි කිව්වයි. ඇති වෙනසනේ නැති වෙනවා. හටගත්තත් දුකයි. හටගත්ත සනේ නැතිවීමත් දුකයි. ආයි ස්පර්ශ කරන්න ඕනේ ආයි හට ගන්න. ආයි ස්පර්ශ කරන්න ඕනේ ආයි හට ගන්න. ආයි ස්පර්ශ කරන්න ඕනේ ආයි හට ගන්න. දැන් හොඳට බලන්න. තමන් ප්‍රිය කරන දෙයක් හොඳ ප්‍රිය කරන ලස්සන පින්තූරයක්. ඒ දිහා බලාගෙන ඉන්න තාක්කල් නේද අර විදීමේ සිත. ඒ S2 චුට්ටකට අනිත් පැත්තට හරවන්නේ. අර රූපේ පිළිබඳව දැක ගැනීමේ ඒ සිත නැති වෙච්ච ගම මොකද වෙන්නේ කියලා. ආය ඔළුව හරවලා ඒ පැත්ත හැරලා ආයි බලන්න හිතෙනවා. එయ్యේ. එහෙනම් එතකොට නැවත නැවත ස්පර්ශය නිසා නෙමෙයිද විඳීමේ සිත. ඒ රූපය හැට ස්පර්ශ වෙන තාක්කල් විඳින්න පුළුවන්. හොඳට බලන්න. ලස්සන රූපයක් දිහා බලාගෙන ඉන්නවා. සනෙන් අනිත් පැත්ත හැරෙන්න. එතකොට මේ විඳීමේ සිත තියෙනවද? නැහැ. එහෙනම් ආයි කරකවල ආයි බලන්න ඒ රූපයේ තියෙන පැත්තට ආයි ස්පර්ශ වෙන්න ඕනේ නේද? ආයි විඳීමේ සිත හදන්න. ඔව්. එහෙම නැත්නම් ඒ රූපය දිහා හොඳට බලාගෙන ඉඳලා ඒක සිතට අනුගත වුණාට පස්සේ කොහෙට හරි ගිහිල්ලා මනසෙන් විඳින්න පුළුවන්. ඒ විඳිනවා. මනෝ සංපස්සජ වේදනා. බුදුරජාණන් වහන්සේ දේශනා මනෝ සංපස්සජ වේදනා. ඒතර විඳීමක් තියෙනවා. මනසින් විඳිනවා. පුච්චලෙක් නෑ හැබැයි. සිත් තුනක් විතරයි. සිත් හතරක් තියෙනවා එතන. බාහිර ආරම්මනේ මනස, බාහිර ආරම්මනේ රූප, මනෝ විඥානය, මනෝ සංපස්ස, මනෝ සංපස්සජ වේදනා. නාම ධර්ම හතරක් තියෙනවා. චිත්තක්ෂණ හතරක් තුළ ඉපද බිඳෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා මම අවබෝධ කළා. එතකොට ඒ අවබෝධ කළේ විඥාණයෙන් නෙමෙයි ප්‍රඥාවෙන්. එහෙනම් අපිට දැන් මොකක්ද අඩුව එතකොට? අපේ සංඥාවක් තියෙන විඥානයක් තියෙනවා. මේ ප්‍රඥාව හරියට ස්ථාවර වෙලාද? සහතික වෙලාද? ගැටලුවක් නැද්ද? ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය. අනුමාන ඥානය නෙමෙයි. ප්‍රත්‍යක්ෂ ඥානය. සංඥාව. එහෙනම් සංඥාව. සංඥා උපාදානස්කන්ධ දුක්ඛ. එන උපාදානයක් නැහැ. කොහොමද නැති වෙන්නේ? සංඥාව හඳුර ගන්නකො. සංඥාව කියන්නේ හැඳිනීම. ඒ හඳුනන පාට ගාලා තියෙන හින්දා රූප හඳුන ගන්න. රූපේ පාටයි කියලා. රූපේ නෙමෙයි පාට සතර මහා ධාතුන්ගේ පාට ගාලා. ඒ හැඩතල. ඒ සතර මහා ධාතුන්ගේ නිර්මාණ. ඒ විකාරය. සතර මහා ධාතුන්ගේ විකාරය. ගේ වෙස් ගැන්වීම. වෙස් මාරු කිරීම. කාගේ? නිල් පාටයකට උඩින් කළු පාට තීන්ත ටිකක් ගන්නකො වෙස් මාරු වෙන්නේ නැද්ද බලන්න. දැන් කාගේ වෙස්ද මාරුනේ? දැන් නිල් පාට දැන් අපි කියමු ඔලා නිල් පාට ගාලා තිනවා යම් කිසි තැනක. ඒත් අද කළු පාට ගන්න ඊට පස්සේ මොන වගේද පේන්නේ කියලා බලන්න. දැන් භූතය වෙස් මාරු කළා. නැද්ද? ඔව්. ඒතර භූතයන්ගේ වෙස් මාරු කලේ සිතුවිලි විසින් නෙමෙයි. ඒ පුජ්‍යලයට හිතන මේ නිල් පාට මේක හරියන්නේ නැහැ. මේක මම ගාන කළු පාට.
දැන් මිනිස්යාගේ සිතුවිලිනේ. එතකොට මිනිස්යාගේ සිතුවිලිසි මොකද්ද වෙනස් කරේ? භූතයන්ගේ වෙස් මාරු කරා. අයන ශරීරෙත් එහෙමම තමයි. ඒ සංඥාවෙන් ගන්නවා. ତර වර්ණයේ සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඥාව අවබෝධ කළා. සංඥාවේ හේතු අවබෝධ කළා. සංඥාව නැති කිරීම අවබෝධ කළා. නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. අපි දැනගන්න. අපි හඳුනගන්න. හඳුනගෙන ඇලෙනවා. ඇලෙන තැන උපාදාන කරගන්නවා. ඉතින් දුකයි. අපි හඳුනගන්නේ වර්ණ වශයෙන්. කළු, නිල්, සුදු, රතු ඒ ආදි වශයෙන් අපි හඳුනගන්න. නේ රහතන් වහන්සේට සංඥා නිරෝධයි. සංඥාව නැහැ. එයා නිවැරදිව දකින්න. මොකද්ද දකින්නේ? එයා දකින්නේ භූතයන්ගේ ක්‍රියාකාරීත්වය. භූතයන්ගේ හැඩතල, භූතයන්ගේ වර්ණය දකින්නේ. සංඥාවෙන් ගන්න. සංඥා වේදිත නිරෝධයි. සංඥා විඳීමෙන් තොරයි රහතන් වහන්සේ. නිරෝධයට සමවදින්නේ සංඥා වේදිත නිරෝධයමයි නිවන. සංඥා විඳීමෙන් තොර තැන නිවන. එහෙනම් ඇලෙන්නේ එතකොට. දර තථාගතයන් වහන්සේ දේශනා මම අවබෝධ කළා. සංඥා අවබෝධ කළා. හේතු අවබෝධ කළා. හේතු නැති කිරීම අවබෝධ කළා. නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා. මම සංස්කාර අවබෝධ කළා. සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළා. තර සංඥාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. සංස්කාර හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. තර හේතු අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම හේතු අවබෝධ කළා. සංස්කාර අවබෝධ කළා. සංස්කාර කියන්නේ සිතුවිලි. සිතුවිලි අරමුණක් අරගෙන සිතුවිල්ල බලවත් කරනවා. ඒකටයි සංස්කාරය කියන්නේ. ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත සකස් කරන්නේ සංස්කාරය. උපකාරයෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත දේ. ඒ මොකක්ද? චක්කු සම්පස්සජා චේතන. අස රූප දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශය නිසා සිත බලවත් වුණා. ඒතර ප්‍රත්‍යයෙන් නෙමෙයි හටගත්තේ. සංස්කාරය. ඒක නැවතම සකස් කරනවා නම් ඒක සංස්කාරයයි. ඒතර ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත හදන්න සංස්කාරයි. නැවත හදනවා. නැවත හදනවා. ඒකට තමයි සංස්කාර කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මම අවබෝධ කළා. ඒක හේතු අවබෝධ කළා මම. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා සංඛාර උපාදානස්කන්ධ දුක්ඛ. සංස්කාර උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් සංස්කාරයන්ගේ පැවැත්ම දුකයි. කර්මයන්ගේ පැවැත්ම දුකයි. එහෙනම් හේතු අවබෝධ කළා. කර්ම ඇති වෙන්නේ මොනවා හින්දාද? කර්ම සකස් වෙන්නේ ඇලීමේ සිත නිසා, තෘෂ්ණාව නිසා. දැන් බාහිර මේ ඔක්කොම අරගෙන පෙන්නනවා තථාගතයන් වහන්සේ එක තැනකට ගෙනලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය. මේ සමුදාය සත්‍ය හේතු අවබෝධ කළා කියන්නේ. ඒතර සංස්කාරය අවබෝධ කළා කියන්නේ දුක කියන කාර්ය සත්‍යයක් කියන එක අවබෝධ කළා. එයි සංස්කාර කෙහෙල් කඳක්. ඒකේ ගතිය යුතු දෙයක් නැහැ. සිත බලවත් කරලා සතර මහා භූතයන්ගේ හැඩතල හදනවා. එතකොට නිස්සත්ත්ව නිචීව පුච්චරයක් නැහැ, ජීවියෙක් නැහැ, මානවයෙක් නැහැ, කෙනෙක් නැහැ, ස්ත්‍රියක් නැහැ, පුරුෂයෙක් නැහැ, ආත්මයක් නැහැ, ආත්මයකට අයිති දෙයක් නැහැ. මේ සියලු ධර්මතාවයන්ගෙන් ශුන්‍යයි. හිස් අන්න අවබෝධ කරා. ගත යුතු දෙයක් නැහැ. විඥානය. විඥාන උපාදානස්කන්ධ දුක්ඛ. විඥානය උපාදාන කරන්නේ නැද්ද? උපාදාන කරන් ඉන්න. ඇයි? ඇලෙනවනේ. ඒක නැස ඉදිරියෙන් රූප තියාගෙන විඥාන හොයන්නේ. කන ළඟින් ශබ්ද තියාගෙන විඥාන හොයන්නේ. සෝත විඥාන. නාසය ළඟින් සුවඳ තියාගෙන ගාන විඥාන හොයන්නේ. දිවාසන්නේ රසය තියාගෙන ඒවා දිව තුල තියාගෙන විඥාන හොයන්නේ. ශරීරයෙන් පහස ඒ තුළින් විඥාන හොයන කාය විඥාන. මනසෙන් ගන්න අරමුණු විඥාන හොයන මනෝ විඥාන. දැන් මායාවක්. ඒ භූතයන්ගේ හැඩතල පෙන්වන්නේ ලස්සන කරලා පෙන්වනවා. ශබ්ද කරලා පෙන්වනවා. සුවඳ කරලා පෙන්වනවා. රස කරලා පෙන්වනවා.
පහස ඒක පෙන්වනවා. එතකොට අපි අහුවෙලා. මොකේද අහුවෙලා තියෙන්නේ? මායාවට, රැවටීමට. මායාව කියන්නේ රවටනවා. මොකක්ද රැවටුවේ? විඥානය. හැබැයි ප්‍රඥාව රවටන්න බෑ. විඥාණයෙන් රවටන්න පුළුවන්. ඉතින් විඥාණයෙන් ඉන්න තාක්කල් රැවටෙනවා. හැබැයි ප්‍රඥාව උපදවා ගත්ත දාට එයා රවටන්න බෑ. එතකොට උපාදානය. එහෙනම් විඥානය කියන්නේ මායාවක් නෙමෙයිද? මායාවක්. රවට්ටනවා අපිට. මොනවද? නැති දෙයක් තියෙන දෙයක් හැටියට පෙන්වනවා. දැන් ශුන්‍ය වූ දෙයක් ශුන්‍ය හැටියට දකින්නේ. ශුන්‍යතාවය දකින්නේ. ඒක නිමිත්තක් දකිනවා. පුජ්‍යලේ දකිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුද්ගල ස්වභාවයෙන් හිස්. ඒ කියන්නේ පුජ්‍යලෙන් නැහැ. ඒ තමයි හිස් කියන්නේ. නැති හින්දා හිස් කියන්නේ නැහැ කියන එක. එහෙනම් පුජ්‍යල ස්වභාවයක් නැහැ. එහෙනම් එකෙන් හිස්. ස්ත්‍රියක් නැහැ. ස්ත්‍රී ස්වභාවයෙන් හිස්. එයි මහ භූතයන්ගේ හැඩතල ටිකක් හදලා තියෙනවා. ස්ත්‍රී රූපයක් මැව්වා. මහ භූතයන්ගේ හැඩතල. ඉතින් විඥානේ මායාවෙන් අල්ලගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ගන්න විඥානේ ප්‍රඥාවෙන් නෙමෙයි. ප්‍රඥාවෙන් ගන්නට. તો රාගයෙන්නේ. රාගයක් ඇති වෙන්නේ. ස්ත්‍රී ස්වභාවයෙන් හිස්, පුරුෂ ස්වභාවයෙන් හිස්. මානව ආත්ම ස්වභාවයෙන් හිස්. ආත්මයකට අයිති ස්වභාවයෙන් හිස්. ශුන්‍යයි. ඒ තමයි ශුන්‍යතාවය කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රඥාවෙන් ගත්තොත් විඥානයත් ඔය තීච්චයි. අරමුණ දැනගන්න විඥාණයෙන් අවබෝධ කරන්නේ ප්‍රඥාවෙන්. අවබෝධය තුළ උපාදානය අතහැරෙයි. එතකොට දුක අවසන් වෙයි. ධර්මදේශනාව අවසන් කරනවා. හක්මන කොඹල්ගොඩ ලියනගේ පවුලේ දූ දරුවන් සාමුණුපුර මිනිබිරියන් විසින් මෙම උතුම් ධර්ම දානය සඳහා දායකත්වයෙන් දරා තියෙනවා. හක්මන කොඹල්ගොඩ නාරන්ගස්සේන නිවසේ විසු දිවංගත විශ්‍රාමලත් පාඨශාලාචාර්ය එම්.එල්. පියදාස පින්වත් පියාණන් වහන්සේට එම මෙතිනිය වන පින්වත් මෑණියන් වහන්සේට දයාබර දියණියට මේ පින් අනුමෝදන් වී ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. පරලෝ සපත් වූ පින් කැමැති සියලුම ඥාති වර්ගයාටද මේ පින් අනුමෝදන් වී ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. කොරෝනාව සංගතයට ගොදුරු වී සිටින ලෝකවාසී සැමට මෙම කුසලයේ බලයෙන් වහවහ නිදුක් නිරෝගී සෙත් ශාන්තිය උදා වේවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ධර්ම දානයක් කරමින් ධර්ම දේශනා කරන ගෞරවනීය පින්වත් අපවණේ අරිද ස්වාමින් වහන්සේට අප සියලුම දෙනා දේශනාවට සවන් දීමෙන් රැස් කරගත් සියලුම කුසල අනුමෝදන් වේවා. මේ භවයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ වහවහ නිර්වාණ අවබෝධය ලැබීමට මේ පින් හේතු වාසනා වේවා. සද්ධර්මය ශ්‍රවණය කර සියලුම දෙනාටත් මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලැබ උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මෙම කුසල සියලු කුසලයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ නම් සඳහන් කළ නොකළ තවත් කවුරු හෝ ඇතනම් පින් බලාපොරොත්තුව මේ උතුම් පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා, සැපෙන් සැපයටපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් කුසලය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත
අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං